ඉගෙන ගන්න. ගීතාවලියේ 117 කියනවා සියලු ජාතීන් ස්වාමීන්ට ප්‍රශංසා කරා. සියලු මනුෂ්‍ය වර්ගයේ උන්වහන්සේ වර්ණනා කරා. මක් නිසාද අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව මහත්ය. ස්වාමීන්ගේ සදාකම සදාකාලයට පවතින. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරා. අද ඔබ කුමන වාතාවරණයක මේ ස්ථානකට වෙනස කියලා. ප්‍රශ්නකින් ගැටලුවකින් සමාන සතුටින් ප්‍රීතියෙන් ඒ සියල්ලට වඩා අද අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ විශාල සිටින. මේ අපි සියලු දෙනා නැගී සිටින අතරම ගායනා කරන තිරේ සංගීතිකාව අතිශුද්ධ 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 දෙවියන්.
स्वामी वादने करना दया स्वामी देव वचन के दास भगवान से दया कर बात स्वामी महान से स्थान में स्वामी महान से हदरत सदा हदरत लगे प्रेम स्वामी महान से लगे स्तुति उधर भगवान स्वामी के क्रॉस स्पर्श करने की दास याद से अतरतु के जीवित देश हैदराबाद सुमुदा कि सत्य बुराओ महान से क्या मतलब महान से सितर महान से अकमति या तो भी अच्छी तो भी अच्छी बात पसंद है कि महान से के समावाय विद्वान से लेकिन दिव्य महान से माध्यम सामला माने सितर दरागतना मा परीक्षा को मागे सिद्धि दरागतना yang mampu marga atau adai bala सदा काल मार्ग माने अभी बहुत से सदा काल जीवन मार्ग अभी गया ना सदा में देखा कुछ चिंतन करना तो बहुत से मुझे पास करो बस करने में उदाहरण करने के लिए संगीत का माध्यम है तो विश्व देना Oh
දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවා ජීවිතේ අමාරුකම් නැති ජීවිතේ දුක වේදනා නැති ඔබට මට ශක්තිය දෙන්න පුළුවන් එකම තැන වහන්සේ තවදුරටත් වහන්සේට ප්‍රශංසා කරමු මේ ජීවිතේ වහන්සේ කරන්නේ සෑම සියුම් දේවල් සීකර වහන්සේට මොහොතේ ප්‍රශංසා කරමු උදාහරණ කරමු මා යේසුස් සමග සියලුම රජිතා කියලා
සියලු අනුන්ගේ වහන්සේ දාතර බව වහන්සේ මනුෂ්‍ය පිටාතරට වහන්සේ අභ්‍යන්තරය විමසන්නේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ස්තුති කරනවා ස්වාමීන් සියලු වහන්සේ ආශිර්වාද වර්ධන නිසා කැප කරන ස්වාමීන් වහන්සේ වාර්තා කරනවා ස්වාමීන් වහන්සේ ප්‍රඥාව මනමෙන් දෙවිතුන් ආස්තර වාසී සියලු බාරක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවිතුන්වා ආමේන් පිටාතරට වහන්සේ ප්‍රශංසා කරන විකාර කරන අපේ සත්‍යයේ යේසුස් දෙසා ජීවත් වෙන්නේ කුමන දෙයක් සිද්ධ වෙනවා කියලා.
සියල්ල නිසා කැපවෙන සියල්ල තුළ යන්න වහන්ස අපිට දෙන පුළුවන්කම දෙන්නේ විශ්වාසය. සියල්ල වහන්සේගේ දායකත්වය බාරගන්න. සියල්ල වහන්සේගේ ආත්ම වහන්සේ මගේ දෙන්න පිළිගන්න. උදාන කරන මේ වාගේ හදවත තුළ ඔබටම දෙන්නේ ප්‍රේම ප්‍රෝග්‍රෑම්. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දයාවේ රජතුනි, ධර්මිෂ්ඨ දෙවිඳුනි, තවත් අනගි දවසක ඔබ වහන්සේගේ පාමුල ඔබ වහන්සේගේ දරු කැලක් හැටියට මෙලෙස එකතු වෙන්න අපට දුන්නා වූ ඉඩ ප්‍රස්තාව ගැන තුති. සභා පවුලක් ලෙස අපි එකතු වෙලා ඉන්න වෙලාවේ ඉරිදා පාසල ගැනත්
පසුව පවත්වන මෙහෙයන් දෙක ගැනත් අපි ඔබ වහන්සේගේ පාමුල යාඥා කරනවා. ඔබ වහන්සේගේ කරුණාව දයාව ඔබ වහන්සේගේ දිව්‍ය දෑත තබන්න යම් හේකින් අද දවසේ යමෙකුට දේව ගෘහයට එන්න නොහැකි වෙනවද ඒ අයව අපි විශේෂයෙන් බාර කරනවා. ඔබ වහන්සේගේ කරුණාවේ දයාවේ රැකවරණයේ දිව්‍ය දෑතර ඔබ වහන්සේ ඒ අය බාර ගන්න. ඒ වගේම සමිඳුනි සභා පවුලේ කීප දෙනෙක් මාසනීපෙන් පසු වෙනවා. අපි ඔබ වහන්සේ ගැන ඔබ වහන්සේගේ පාමුලුන් ගැන යාඥා කරනවා. ඔබ වහන්සේගේ දයාවේ සමාදානයේ අත ඒ ආදරයේ දෑත එයට අත්දකින්නත් මෙවන් මොහොතක ශක්තිමත් වන්නත් ධෛර්යමත් වන්නත් ඔබ වහන්සේ අයට පිහිට වෙන්න. ආරෝග්‍ය ශාලාවේ සිටින ජගත් සහෝදරයා ගැන අපි යාඥා කරනවා. ඔහුගේ ශාල කර්ම ඉක්මනට කරගන්නටත් සුවය ලබන්නටත් ඔබ වහන්සේගේ කරුණාවේ අත ඔහු මතද තබන ලෙස අපි ඉල්ලා සිටිනවා. අද උදෑසන දේව ගෘහයේ සිටින යමෙක් යම් විශේෂ කාරණයක් ගැන ඔබ වහන්සේගේ පාමුල අයදිනවද? අනේ යෙසුනේ අපි ඔබ වහන්සේගේ පාමුල උන් සමග එකතු වෙලා ඔවුන්ගේ කාරණාවන් ඔබ වහන්සේට කියනවා. විවිධ ප්‍රශ්න සිත් ඇවුල් ඇති සභා පවුලේ හැම කෙනෙක් බාර කරනවා. දුර ප්‍රදේශවල සිටින හැම කෙනෙක් ගැනත් ඒ වගේම රටින් බැහැරව සිටින සභා පවුලේ හැම කෙනෙක් ගැනත් යමෙකු යම් මොහොතක මේ මෙහෙය නරඹනවද මේ මෙහෙයට සමන් දෙනවද ඒ අය ගැනත් අපි යාඥා කරනවා. ඒ අයගේ හදවත්වල ඇති දැවීම් ඔබ වහන්සේ දැකලා පිළිතුරු දෙන්නට කියලා ඉල්ලලා සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව පුද කරලා අපි ඔබ වහන්සේගේ වචනය අසන්ට සූදානම් වෙන මොහොතේ ඒ උතුම් වචන වලින් අපිට කතා කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ස්තුති සියලු දෙනා වාඩි වෙන්න. ඔබ හැම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. යමෙක් යම් මොහොතක මෙම මෙහෙය නරඹමින් සහභාගී වෙනවද ඒ අයවත් අපි සභාව වෙනුවෙන් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ උදෑසන ධනුෂ්ක දිල්ෂාන් දෙවගැත්තුමා අප සමග සිටිනවා. ඔහුගේ භාර්යාවත් අප සමග සිටිනවා. අපි යෝලම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න අතර මම ධනුෂ්ක දෙවගැත්තුමාට ආරාධනා කරනවා අප සමග දේව වචනය බෙදා ගන්නට. අපි ස්වාමීන් වහන්සේගේ වචනය අසන පිණිස ස්වල්ප මොහොතක් අපේ හිස් නම උන්වහන්සේ පාමුල නිශ්චල වෙමු. ජීවමාන පියාණනි අපි ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේ පාමුල නැවත වාරයක් ඔබ වහන්සේ අභිමුඛයට එන්න ඔබ වහන්සේගේ නාමය ප්‍රශංසාවට ගෞරවයට ලක් කරන්න ඒ වගේම පියාණනි අපගේ ජීවිතයේ ඇති අයදුම ඔබ වහන්සේ පාමුල තබන්නට ඔබ වහන්සේ දුන්නා වූ කරුණ ඔබ වහන්සේගේ වචනය කියනවා ඔබ වහන්සේ අපගේ සරණ හා ශක්තියයි අපේ දුකේදී ලං වූ පිහිට ඔබ වහන්සේ කියන එක පියාණනි. පියාණනි මේ මොහොතේ අපි විශේෂයෙන්ම අපි අසන්නා වචනේ ඔබ වහන්සේ පාමුල තබනවා. පියාණනි අපගේ ජීවිතේ අපි අසරණ වෙලා සිටිනවා නම් පියාණනි ඒ අසරණ වූ අපගේ ජීවිතවලට මේ වචනය තුලින් ශක්තියක් වන්ද ඔබ වහන්සේ කරුණාව ලබා දෙන්න පියාණනි. අපි කලකිරීමෙන් සිටිනවද? අපේ ජීවිතය ගැන අපි තිත්තකමින් සිටිනවද පියාණනි? මේ වචනය තුලින් ඔබ වහන්සේ අපිට සරණක් වන්න. නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දවසක් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් ගාවට ඇවිල්ලා චෝදනාවක් කරනවා. මේ චෝදනාව තමයි අපි කියමු සර් කියලා. සර් තවත් ගුරුවරයෙක්ගේ නමක් කියලා. සර් ඒ ගුරුවරයා ඇවිල්ලා ටික දවසයි ඇයි ඔබ අපි කියන උසස් වීමක් ඔහුට ඇයට ලබා දුන්නේ මට ඉස්සෙල්ලා. මම මෙච්චර කාලයක් එනවා ඇවිල්ලා අපි කියමු අවුරුදු 10ක් කියලා අවුරුදු 10ක් එනවා මෙයා අවුරුද්දයි ඇවිල්ලා ඇයි සර් මෙයාට උසස් වීමක් ලබා දුන්නේ. අපි මේකේ පිළිතුරු මොකද්ද කියලා අපි දේශනාවේ අවසානයට බලන්න යනවා. ඒ විදුහල්පතිතුමා ලබා දුන්නේ. අද අපි විශේෂයෙන් බලන්නට යන උන්වහන්සේ පාමුල අපි කොහොමද උන්වහන්සේ ඉදිරියේ වර්ධනය වන්නේ උන්වහන්සේගේ කරුණාවෙන් කියන එක. බොහෝ කිතුරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මම මෙච්චර කල් පල්ලි ඇවිල්ලා මම දසෙන් කොටස දීලා මම උන්වහන්සේ පාමුල මේ හැමදේම කරත් ඇයි තවමත් මගේ ජීවිතේ ප්‍රශ්න කරදර තියෙන්නේ. ඔබ අහලා නැද්ද මේ ප්‍රශ්නේ? ඇයි ස්වාමිනී මටම තාමත් මේ දේ වෙන්නේ මම බයිබලයේ කියවෙනවා මම යාඥා කරනවා මම සම්මාදම් දෙනවා මම පළවෙනි ඉරිද ඇවිල්ලා
උන්වහන්සේගේ රාත්‍රී භෝජනයේ කොටස්කාරයෙක් වෙනවා. ඇයි ස්වාමිනී මට මෙහෙම වෙන්නේ? ඉතින් මෙහෙම ආද්දී මම දෙන උත්තරයක් තියෙනවා. මම අහන්නේ ඇයි ඔයාට එහෙම වෙන්න ඕනේ නැත්තේ කියලා. සමහර අය මහගෙන් අහලා ඇයි මෙහෙම වෙන්නේ මගේ ජීවිතේ මම මේ හැමදේම කරලා. ඉතින් මම කෙලින්ම අහන දෙයක් තියෙනවා. ඇයි ඔබට එහෙම වෙන්න ඕනේ නැත්තේ? යේසුස් වහන්සේට එදා ඒ දේ සිද්ධ වුණා නම්. මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා මිනිස්සු අන්තිමට එකතු වෙලා කුරුසිය නැග ගහනවා. ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයද්දී මම කැමති අපේ බයිබල් වල මතේතුමාගේ සුභාරංචියේ විශේෂයෙන් මම බලන්නේ දෙක පේදුරු 3:18 පේදුරුතුමා ප්‍රකාශ කළපු දේ සමග. නමුත් ඒත් එක්කම පෙරලගව මතේතුමාගේ සුභාරංචියේ 7 වන පරිච්ඡේදයේ 22 23 පද. මතේතුමාගේ සුභාරංචියේ 7 වන පරිච්ඡේදයේ 22 23 පද. ඒ දවස්වලදී බොහෝ දෙනෙක් ස්වාමීනි ස්වාමීනි අපි ඔබගේ නාමයෙන් දිවස් වැකි නොකියමුද? ඔබගේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් ප්‍රබල කියා නොකළෙමුදයි මට කියනු ඇත. එවිට මම කිසි කලක ඔබ නොහැදින්නෙමි. දුදනෙනි මා වෙතින් අහක්ව යන්න ඔවුන්ට කියන්නෙමි. දැන් මේක ඇත්තටම අනාගත වාක්‍යයක්. මේක අනාගතයේ සිද්ධ වෙන්න යන දෙයක්. යේසුස් වහන්සේ කියනවා අනාගතයේදී මිනිස්සුયો මගේ ඉස්සරහට ඇවිල්ලා කියනවා අපි ඔබ වහන්සේගේ නාමයෙන් මේ දේ කළා, අපි ඔබ වහන්සේගේ නාමයෙන් මේ දේ කළා. හැබැයි උන්වහන්සේ කියනවා මම නුඹට කියන්න යනවා දුදනීනි මා වෙතින් අහක්ව යන්න. දැන් මේක ප්‍රශ්නයක් නේ. අපි උන්වහන්සේගේ නාමයෙන් මෙහෙම කරා කිව්වට උන්වහන්සේ කියන්න යනවා මම නුඹව අඳුනන්නේ නැහැ. දැන් මේක ගැන මම පොඩ්ඩක් හිතුවා කල්පනා කරා ඇයි යේසුස් වහන්සේ මෙහෙම කියන්නේ කියන එක. ඉතින් මම මේ ගැන හිතලා මම දැන් බයිබලයත් සමග පොරබැදලා එක අවස්ථාවක මට පිළිතුරක් ලැබෙනවා මෙන්න මෙහෙම දෙයක්. මේක සරලව අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් දැන් අපි හැමෝම දන්නව නේද? අපි කියමු චරිතයක් කුමාර සංගක්කාර කියන චරිතය දන්නවනේ. බොහෝ දෙනෙක් දන්නවා ඔහු ක්‍රීඩකයෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරපු කෙනෙක්. බොහෝ විස්තර දන්නවා. දැන් මෙතන ඉන්නවා අපි කියමු මෙතන ඉන්නවා කියලා 75ක්. මේ 75කින් මම අහුවොත් ඔබ ඔහු දන්නවද කියලා මම දන්නවා 50කට වැඩි ප්‍රමාණයක් කියන ඔහු අපි දන්නවා. හැබැයි මම ගිහිල්ලා උදාහරණයක් වශයෙන් දැන් මම කියන්නකෝ. දැන් මමත් දන්නවා ඔහුව. මම කුමාර සංකක්කාරගෙන් ගිහිල්ලා මම ගැන අහුවොත් මේ ධනුෂ්ක කියන කෙනාව දන්නවද කියලා මොනවද උත්තරේ? මොකද ලැබෙන උත්තරේ? දන්නේ නැහැ. මාව එයා දන්නේ නැහැ. මම දන්නවා ඔහුව, ඔහු දන්නේ මාව. මොකද්ද කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? දැන් මම උදේ හවා කුමාර සංගක්කාරත් එක්ක දුරකථන ඇමතුමක් දීලා ඔයා කෑවද කොහොමද හායි කියලා අපි කතා කරොත් ඔහු මාව දන්නවා. දැන් මේ දෙයම තමයි යේසුස් වහන්සේ පාමුලත් අපිට තියෙන ප්‍රශ්නේ. අපි යේසුස් වහන්සේව දන්නවා, උන්වහන්සේ අපිව දන්නේ කියනවා. ඇයි? අපිට උන්වහන්සේ සමග සම්බන්ධතාවයක් නැත්තම්. දුරකථන ඇමතුම තමයි බයිබලය, යාඥාව. අපි දෙවියන් වහන්සේ පාමුල යාඥා කරන්නේ නැත්නම්, අපි දෙවියන් වහන්සේ පාමුල අපි උන්වහන්සේගේ වචනය කියවන්නේ නැත්තම්, අපි මේ මොන දේ කරත් උන්වහන්සේ කියන්ට යනවා මම ඔබව අඳුනන්නේ නැහැ කියලා. ඉතින් පරිස්සම් වෙන්නට අවශ්‍යයි. උන්වහන්සේ කියන්ට යනවා මම ඔබව අඳුනන්නේ නැහැ. ඇයි? මම ඔබත් සමග සංවාදයක්, ඔබ මාත් සමග සංවාදයක් අපි තබලා නැහැ. ඉතින් මේකෙදී අපි යේසුස් වහන්සේ පාමුල වර්ධනය වෙන නම් මම පියවර 3ක් ඔබ සමග බෙදා ගන්නට යනවා. ඔබ අහලා බලන්න මේ පියවර මගේ ජීවිතයේ තියෙනවද? දැන් අහන්න යන්න එපා යහපැත්ත බංකුව එක්කෙනා දිහා බලලා එයාගේ ජීවිතයේ තියෙනවද කියලා. අහන්න මේ දේ මගේ ජීවිතේ තියෙනවද කියන එක. පළවෙනි දේ තමයි අපි උන්වහන්සේ පාමුල වර්ධනය වෙන්න අවශ්‍ය නම් අපි බොහෝ දෙනෙක් තුල නැති දේ තමයි අපි පිළිගන්නට ඕනේ මම දුර්වල මිනිස්සෙක් කියන එක. ඔබ කී දෙනෙක් පිළිගන්න සූදානම්ද ස්වාමිනී මම දුර්වල අඩුපාඩුකම් තියෙන මිනිස්සෙක් කියලා? ඔබ පිළිගන්න කැමති නැත්නම් ඔබ දුර්වල මිනිස්සෙක්, මගේ අතින් අඩුපාඩු වෙන මිනිස්සෙක් කියලා, පළවෙනි පියවර ඔබ අසමත්.
මේකට බයිබලයේ උදාහරණ ගොඩාරියක් තියෙනවා. නමුත් මම මේ සියලුම උදාහරණ ගන්න යන්නේ නැහැ. අපි දකිනවා එක ස්ථානයකදී පේදුරුතුමාට යේසුස් වහන්සේ හම්බ වෙනවා. ලූක්තුමාගේ සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයට ඔබ ගියොත් ඒ ස්ථානයේ ඉතා ලස්සන දෙයක් ප්‍රකාශ කරනු ලබනවා. දැන් යේසුස් වහන්සේට පේදුරුතුමා හමු වෙන මුල්ම අවස්ථාව මේක. පේදුරුතුමා කියනවා මොකද්ද කියන්නේ? යේසුනි මගෙන් ඉවත්ව මැනව මම පව්කාර මිනිස්සෙක්. ඔබට අද දවසේ කියන්න පුළුවන්කමක් තියනවද ස්වාමිනී මම පව්කාර මිනිස්සෙක් කියන එක? දැන් මේ පේදුරු පහුකාල අපි දන්නවා පේදුරු මුල් සභාවේ විශාල සේවයක් කළා. අද දවසේ අපි ලොකුවට කතා කරනවා. එසේ කතා කිරීමට මූලාරම්භය තමයි ඔහු පිළිගත්තා ඔහු දුර්වල මිනිස්සෙක් කියන එක. දුර්වල මිනිස්සෙක් කියන එක. ඒ වගේම පාවුතුමත් මෙහෙමයි. පාවුතුමා 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදය ඔබ කියවලා බලන්න ලියාගෙන හරි 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 8 9 වෙනි පදයේදී පාවුතුමා කියනවා පව්කාරයන් අතර ලොකුම පව්කාරයා මම තමයි. මම වටින්නේ නැහැ උන්වහන්සේ පාමුල පේවිසෙක් කියලා කියන්නවත්. ඉතින් අපි අහලා බලන්න අවශ්‍ය ඇත්තටම ස්වාමිනී මම ඔබ වහන්සේ පාමුල පිළිගන්නවද මම අඩුපාඩුකම් තියෙන මිනිස්සෙක් කියන එක. එක ස්ථානයක යේසුස් වහන්සේ උපමා කතාවක් කියනවා. අපි බයිබලයේ පෙරලා බලමු ලූක්තුමාගේ සුභාරංචියේ 18 වෙනි පරිච්ඡේදයේ 11 12 පද. ලූක්තුමාගේ සුභාරංචියේ 18 වන පරිච්ඡේදයේ 11 12 පද. ඒ ස්ථානයේ මම විශේෂයෙන්ම කැමති ඔබ සමග බෙදා ගන්නට 11 12 කියන පද දෙක. 11 12 කියන පද දෙක. පරිසියා නැගී සිට පසකට වී තනියම යාඥා කරමින් දෙවියන් වහන්සේ මා අන් මිනිස්සු මෙන් වස්තු ලෝභී වංචනික කාම මිත්‍යාචාර තනත්තකු නොවන බැවින් ඔබට ස්තුති පුදමි. මේ අය කැමියා වැන්නෙක්ද නොවෙමි. දැන් මේක උපමා කතාවක්. මොකක්ද? යාඥා කරන පුද්ගලයෝ දෙදෙනෙක්, එක්කෙනෙක් අය කැමියෙක්, අනිත් පුද්ගලයා පරිසියෙක්. දැන් පරිසියගේ යාඥාව තමයි නැත්නම් පරිසිවරයාගේ යාඥාව තමයි අපි ඔය කියවුවේ. අය කැමියා යාඥාවක් කරනවා. ඒක අපි දකින්න ලැබෙනවා 13 වෙනි පදයේ අවසානයේට දෙවියන් වහන්සේ පව්කාරූ මාහට කරුණා කළ මැනව කීය. යේසුස් වහන්සේ උපමාවේ අන්තිමට කියන දෙයක් තමයි දැන් මේ පරිසිය කියන කෙනා අකුරටම පිළිපැද්ද කෙනෙක් වචනය අපි කියන්නේ වචනේ අරන් ගිය කෙනෙක් හැමතැනම ඔහු වචනය හොඳට දැනන් හිටපු කෙනෙක් දෙවියන් වහන්සේ පාමුල යුදෙව් සම්ප්‍රදායනෝ දවසට 3 පාරක් යාඥා කරන්න තිබ්බා. ඒ 3 පාරම යාඥා කරපු කෙනෙක්. හැබැයි මොකද වෙන්නේ පරිසියා මේ ස්ථානයේ පරිසරය මේ ස්ථානයේ මොකද ඔහු කියනවා ස්වාමීනි මම මේ අරයා වගේ නෙමෙයි මම පව්කාරයෙක් නෙමෙයි මම හොඳ මිනිස්සෙක්. ඒ වගේම අය කැමියා කියනවා ස්වාමීනි 13 වෙනි පදයේ ස්වාමීනි මම පව්කාර මිනිස්සෙක් මගේ ජීවිතය පව් වලින් පිරීලා තියෙනවා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියනවා ඇත්තට මේ දෙදෙනාගේ උසස්ම කෙනා කවුද? තමාව පිළිගත්ත තමාගේ නියම ස්වරූපේ පිළිගත්ත පුද්ගලයා කියලා. අපේ ජීවිත තුලත් අපිත් නිකන් හරියට අර පරිසිවරු වගේ තමයි. ඇයි? අපි පිළිගන්න කැමති නෑ අපගේ ජීවිතයේ සත්‍ය ස්වභාවය. අපි පිළිගන්නට කැමති නෑ. ඉතින් ඔබ පිළිගන්න අවශ්‍ය උන්වහන්සේ පාමුල ස්වාමිනී මම ඔබ වහන්සේ පාමුල දුර්වල නොවටිනා මිනිස්සෙක්. මේ සියලු දේ කළා පේදුරුතුමා කුරුසිය ඇන ගහනවා. මේ කුරුසිය ඇන ගහනකොට පේදුරුතුමා කියනවා මම යේසුස් වහන්සේ කුරුසිපත් වුණු විදියට කුරුසිපත් වෙන සුදුසු මිනිස්සෙක් නෙමෙයි. ඒ හින්දා මාව ඇන ගහන්න මගේ හිස පහළට තියලා කකුල් දෙක ඉහළට තියලා. ඒ හින්දා එදා පේදුරුතුමාව කුරුසිය ඇන ගැහුවේ ඔහුගේ හිස පහළට කකුල් දෙක උඩට තියලායි. ඔහු කියනවා මම යේසුස් වහන්සේ කුරුසිපත් වුණු විදියට කුරුසිපත් වෙන්න සුදුසු නෑ. දෙවෙනි කාරණේ. පළවෙනි කාරණේ අපි පිළිගන්නට අවශ්‍යයි අපි අඩුපාඩුකම් තියෙන මිනිස්සෙක් කියන. දෙවෙනි කාරණේට ආවම අපගේ ජීවිතයේ හැමතිස්සෙම අපි දෙවියන් වහන්සේව හොයන්නට උන්වහන්සේ පසුපස යන්නට පිපාසයක් තියෙන්නට ඕන. ඒක තමයි අපි ගීතිකාවක් ගායනා කරේ.
අපිට ඔබ වහන්සේව සොයන්ට පිපාසයක් දෙන්න. තවත් ගීතිකාවක් තුන අපි ගානක් කරනවා දිය සොයනා මුව පොව් කුසේ මගේ ආත්මය ඔබව සොයයි. දැන් මේ ගීතිකාව ගානක් කරනකොට ඇත්තටම අපි හිතනවාද ස්වාමීනි මම ඔබ වහන්සේව සොයනවා. ප්‍රසිද්ධ කියමනක් තියෙනවා මේ ක්‍රිස්තියානි මිනිස්සු ගොඩාක්ම බොරු කියන්නේ ගීතිකා කියද්දි කියලා. මම දන්නේ කොච්චර දුරට ඇත්තද කියලා. මොකද අපි කොච්චර ගීතිකාවෙන් කිව්වත් අපගේ ජීවිත අභ්‍යන්තරේ ඒ දේ තියෙනවද? අපගේ ජීවිත අභ්‍යන්තරේ මේ දේ තියෙනවද? බයිබලයේ ප්‍රසිද්ධ චරිතයක් තියෙනවා සාකේවුස් කියලා. අපි හැමෝම දන්නවා රිදා පාසලේ කුඩා කාලේ පිටන් අපේ පාඩම් තුලින් ඇවිල්ලා අපි හොඳට ඒ ගැන දන්නවා. දැන් මේ සාකෝස් කියන චරිතයට අපගේ අවධානය යොමු කරොත් සාකේවුස්ට මොකද වෙන්නේ? යේසුස් වහන්සේක ස්ථානයක මුණ ගැසෙනවා. මුණ ගැසුණාට පස්සේ සාකේවුස් පිළිගන්නවා අර පළවෙනි දේ. මොකද්ද? ඔහු අඩුපාඩු තියෙන මිනිහෙක්, දුර්වල මිනිහෙක් කියන එක සාකේවුස් පිළිගන්නවා. හැබැයි සාකේවුස් එතනින් නවතින්නේ නැහැ. සාකේවුස් මොකද කරන්නේ? උන්වහන්සේ සොයන්න එතනින් ඉදිරියට දෙවෙනි පියවරක් තබනවා. ඔබ උන්වහන්සේව සොයන කෙනෙක්ද? ඔබ උන්වහන්සේ කෙරෙහි පිපාසයක් තියෙන කෙනෙක්ද? දැන් සමහර අය හිතන් කියන්න පුළුවන් අනේ නෑ මේ මොකද ලෞකික දෙයට තියෙන ආශාව නැති කළා දාන්න උන්වහන්සේ දෙස පමණක් බලන්න. ඒක වැරදි දෙයක්. අපිට සල්ලි ඕල් නෑ සල්ලි විසික් කළා දාන්න. නෑ. අපි අහන්න ඕනේ කාරණේ තමයි අපගේ ජීවිතේ පළමු වෙන තැන තියෙන මොන දෙයටද? දෙවියන් වහන්සේටද? එසේත් නැතිනම් අපගේ ජීවිතයේ අනෙකුත් දෙයට. අපගේ ජීවිතයේ පළවෙනි තැන අපි දෙවියන් වහන්සේට දීලා නැත්තම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ උන්වහන්සේ පාමුල වර්ධනය වෙන්නට යන්නේ නැහැ. අහලා බලමු ස්වාමීනි මගේ ජීවිතේ ඇත්තටම ඔබ වහන්සේටද මම පළවෙනි තැන දීලා තියෙන්නේ. ඇත්තටම ස්වාමීනි මට ඔබ වහන්සේව හොයන්න පිපාසයක් තිබෙනවා. මම නිරන්තරයෙන් ඔබ වහන්සේගේ වචනය කියවන මිනිස්සෙක්ද? මම නිරන්තරයෙන්ම යාඥා කරන මිනිස්සෙක්ද? ස්වාමිනී මට ඉරිදට පල්ලියෙන් මගේ ජීවිතයේ ලොකු දැවීමක් තියෙනවද? අපි අහලා බලන්නට අවශ්‍යයි. ඉතින් මේ දෙවෙනි කාරණේ අපගේ ජීවිතේ නැතිනම් අපේ ජීවිතේ උන්වහන්සේ පාමුල වර්ධනය වන්නට තවත් ලොකු බාධාවක් තිබෙනවා. තුන්වෙනි අවසාන කාරණය. පළවෙනි කාරණේ අපි බැලුවා උන්වහන්සේ පාමුල අපි උන්වහන්සේ ඉදිරියේ අපි දුර්වල අඩුපාඩුකම් තියෙන මිනිස්සෙක් කියන එක පිළිගන්නට අවශ්‍යයි. අපි දෙවෙනි කාරණේ හැටියට බැලුවා අපි උන්වහන්සේ ඉදිරියේ අපගේ ලෞකික දෙයට තියෙන ආශාව අඩු කළා ආත්මික දෙයට තියෙන පිපාසය අපි වැඩි කරන්නට අවශ්‍යයි. තුන්වෙනි කාරණය අපගේ ජීවිතයේ සෑම කටයුත්තකදීම උන්වහන්සේව ගෞරවයට පත් කරන්නට අවශ්‍යයි. ඔබගේ ජීවිතේ ඔබ සෑම මොහොතකදීම උන්වහන්සේව ගෞරවයට පත් කරන්නට පුළුවන්ද? අපි බොහෝ වෙලාවට උන්වහන්සේ පාමුල අපි ඉරිදට ගෞරව කරලා සඳුදා ඉඳන් සෙනසුරාදා වෙනකන් අපි අපගේ ජීවිතේ ගත කරන්න බලනවා. ආයි ඉතින් ඉරිදා උදේට තමයි යේසුස් වහන්සේව ගෞරව කරන්න එන්නේ. එහෙමද? අපගේ ජීවිතේ බයිබලයේ කියන නුඹලා කතත් බොතත් වෙන මොනයම් දේ කරතත් ඒ සියල්ල උන්වහන්සේගේ මහිමේ පමුණුවර පිණිස කරන්නේ. හලෙලුයා. හලෙලුයා. ඔබගේ ජීවිතයේ ඔබ අද දවසේ සිට නිරන්තරයෙන්ම උන්වහන්සේ පාමුල උන්වහන්සේව ගෞරවයට පත් කරන පුද්ගලයෙක් වෙන්නට අවශ්‍යයි. ස්වාමීනි ස්තුතියි. මොන දේ වුණත් ප්‍රශ්න වුණත් යෝබ්ගේ ජීවිතේ ප්‍රශ්න එනවා සියල්ල නැති වෙනවා. යෝබ් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දුන්න ඔබ වහන්සේ ගත්ත ඔබ වහන්සේට ස්තුතියි. අපේ ජීවිතවල අපි නැති වුණොත් ප්‍රශංසා කරනවද මොනවද කියන්නේ කෙන්දිරි ගානවද? මම මේක නිරන්තරයෙන්ම කියනවා මේ කෙන්දිරි ගාන එක දෙවියන් වහන්සේ අප්‍රසන්න කරන දෙයක්. උදාහරණයක් ගන්නම්. නික්මයාම පොතේ අපි දකිනවා ඊශ්‍රායල් සෙනග පොරොන්දු දේශයට යනවා. ඔවුන්ගේ පළවෙනි පරම්පරාවට පොරොන්දු දේශයට යන්න බැරි වුණේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි කෙන්දිරි ගෑම හින්දායි. කෙන්දිරි ගෑම හින්දායි. මෝසෙස්ට කියනවා ස්වාමීනි මේ මෝසෙස්ට කියනවා ඔබ අපිව එක්කන් ආවේ මෙහෙම මැරෙන්නද? අපි අරේ හිටියනම් හොඳට ඉන්නවනේ. දෙවියන් වහන්සේ පාමුල කෙන්දිරි ගාන එක ඉතා භයානක කාරණයක්. ඉතින් අපි අහලා බලමු උන්වහන්සේ පාමුල ස්වාමීනි ඇත්තට මම ඔබ වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේව
ගෞරවයට පත්වන පුද්ගලයෙක්ද? ඉතින් මම කැමතියි විලියම් කේරිතුමාගේ ජීවිතයෙන් අවසන් කරන. විලියම් කේරිතුමා කියන්නේ තමන්ගේ ජීවිතයේ මුළුමනින්ම උන්වහන්සේට කැප කරලා ජීවිතයේ සෑම අවස්ථාවකදීම උන්වහන්සේට ප්‍රශංසා කළ පුද්ගලයෙක්. ඔහු ඇමරිකාවේ එංගලන්තයේ සිට එනවා ඉන්දියාවට සේවය සඳහා. මේ ආවට පස්සේ තමන්ගේ සියලු දේ නැති වෙනවා, තමන්ගේ නෝන නැති වෙනවා, දරුවන් නැති වෙනවා, මේ සියල්ල නැති වෙනවා. නමුත් මේ සියල්ලේදී ඔහු උන්වහන්සේට ප්‍රශංසා කරා. ඉතින් අවසානයේ මොකක්ද වන්නේ? ඔහුට විශාල සේවයක් උන්වහන්සේ පාමුල කරන්න පුළුවන් වුණා. ඒ කුමක් නිසාද? උන්වහන්සේ ඔහුට දුන්නා වූ ආශිර්වාදය නිසායි. ඉතින් අපි අහලා බලමු ස්වාමිනී, ඇත්තටම මම කෙඳිරි ගාන මිනිස්සෙද ඔබ වහන්සේ පාමුල, නැත්නම් මම ඔබ වහන්සේව ගෞරවයට පත් කරන මිනිස්සෙද මගේ ජීවිතේ සෑම අවස්ථාවකම? පළවෙනි එක, මම අඩුපාඩු පිළිගන්නට අවශ්‍යයි. දෙවෙනි එක, අපි උන්වහන්සේ පාමුල ලෞකික දෙයට තියෙන ආශාව අඩු කරලා උන්වහන්සේ කෙරෙහි තියෙන පිපාසය වැඩි කරන්නට අවශ්‍යයි. තුන්වෙනි එක, ස්වාමිනී මම ඔබ වහන්සේව ගෞරවයට පත් කරන මිනිසෙක් වෙන්නට අවශ්‍යයි. අර ගුරුවරයාගේ කතාවේ ඒ විදුහල්පතිතුමා දුන්න උත්තරය තමයි, විදුහල්පතිතුමා කියනවා ඔබ අවුරුද්දක් වුණත් මෙතනට ඇවිල්ලා, අවුරුදු 10ක් වුණත් මෙතනට ඇවිල්ලා මේ ගුරුතුමා අවුරුද්දෙන් ඔබට වඩා ඉදිරියට ගිහිලා දෙනවා. ඔබ අවුරුදු 10ක් වුණත් මේ ස්ථානයට ඇවිල්ලා ඔබ අවුරුදු 10ක කලාට වඩා සේවයක්, වර්ධනයක් ඔහු ඇය අවුරුද්දෙන් ලබා තිබෙනවා. ඔබගේ ජීවිතේත් ඔබ අවුරුදු ගණනාවක් මේ ස්ථානයේ සිටියත් ඇතැම් විට අද ගැලවීම ලැබපු කෙනෙක් ඔබට වඩා උන්වහන්සේ පාමුල වර්ධනය වෙලා තියෙයි. අපි ආඥා කරමු. ජීවමාන පියාණන් වහන්සේ, පියාණන් අපි ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ වචනය ගැන. විශේෂයෙන්ම පියාණනි, අපගේ ජීවිත අපි ඔබ වහන්සේ තුල වර්ධනය කර ගන්නට අවශ්‍යයි. අපි ගැලවීම ලැබපු දිනේ සිට අද දක්වා අපගේ ජීවිත මෙනෙහි කරොත් අපි පියවරෙන් පියවර ඔබ වහන්සේ සමග වර්ධනය වෙලා තියෙනවා. ඔබ වහන්සේ පාමුල, ඔබ වහන්සේගේ වචනය තුලින්, ඔබ වහන්සේ ඉදිරියේ යාඥාව තුලින් අපගේ ජීවිත, අපගේ පවුල අපි වර්ධනය කරගෙන තිබෙනවාද? පියාණනි, මේ මොහොතේ විශේෂයෙන්ම අපිට මේ දේ ගැන මෙනෙහි කරන්නටත්, ඒ වගේම යම් දරුවෙක් ඔබ වහන්සේ පාමුල යාඥා කරන දේශීය වර්ධනය නොවු තමන්ගේ ජීවිතේ, පවුලේ වර්ධනය වෙනුවෙන් යාඥා කරනවාද? ඒ ජීවිතය, ඒ පවුල අපි ඔබ වහන්සේ පාමුල තබනවා. පියාණනි, විශේෂයෙන්ම ඒ ජීවිතවලට ඔබ වහන්සේ පාමුල වර්ධනය වෙන්නට අවශ්‍ය කරන ඔබ වහන්සේගේ කරුණාව, බලය, විශේෂයෙන්ම මඟ පෙන්වීම ඔවුන් එකිනෙකා මැදේ තබන්න. අප එකිනෙකා බාරයි ඔබ වහන්සේ පාමුල. නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ස්වාමින් වහන්සේගේ උතුම් වචන ගැන දෙවි පියාණන් වහන්සේට තුතිවන්ත වෙමු. ඒ වචන අනුව ජීවත් වන්නට උන්වහන්සේගේ දයාව, කරුණාව අපි ආයද සිටිමු. අපි නැගිට සිර තිරයේ දිස්වන ගීතිකාව ගායනා කරමු. බලති දේව සමිඳුනේ ඔබ හැර අපට මෙලව නැත්තේ කිසි කෙනෙක්, තිර පෙමෙන් යුත් වූ. Amen.
අපි යාඥා කරමු දයාවේ රජදුනි ධර්මිෂ්ඨ දෙවිඳුනි අපි ඇසූ ඔබ වහන්සේගේ උතුම් වචන ගැන තුතිවන්ත වෙන අතර අපි අඩුපාඩුකම් අවබෝධ කරගෙන සැබෑ පසුතැවීමකින් හැරීමකින් යුතුව ඔබ වහන්සේගේ මඟ යමින් ඔබ වහන්සේ තුල සවිමත් වෙමින් ඔබ වහන්සේ සමග සම්බන්ධතාවය වැඩි වර්ධනය කරගෙන ජීවත් වන්නට අප සැමට පිහිට වෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. දැන් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමද අපේ කෙනා සමග සදා කාලයටම පවතිවා. ආමෙන්.